නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ යුගයේ මේ පින්වතුන්ට වාසනාව ලැබුණා බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකයේ පහළ වෙලා දේශනා කරන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට තරම්. ගොඩක් ඔය වැඩිහිටි අය වයසක ඇත්තෝ දන්නවා මේ වාගේ බණ ඇහිල්ලක් ඉස්සර තිබ්බේ නැහැ. මේ වාගේ දහම් දැනුමක් ඉස්සර මේ අද කාලේ ගිහි අය ළඟ තියෙන දහම් දැනුම තරම්වත් ඉස්සර බහුතරයක් හාමුදුරුවෝ ළඟවත් නැහැ. ඉතින් ඒ නිසා අද මේ ධර්මයේ කතා කරන එක කී දෙනෙකුට නම් යහපත පිණිස පවතිනවද? ඒ නිසා මේ ජීවිතේ, මනුස්ස ජීවිතේ අපේ પરම්පරාවර මුතුන් මිත්තන්ට නොලැබුණ දෙයක් අපිට ලැබෙන එක ගැන අපේ පිනක් විදිහට සලකන්න ඕන. සත්පුරුෂයන් ලෝකේ පහළ වීමේ යහපත විදිහට සලකන්න ඕන. ඉතින් අදත් ඊටමත් වටිනා දහම් කරුණු ටිකක් ශ්‍රවණය කරන්න පුළුවන්. අද ලෝකේ ඉස්සල්ලාම රහතන් වහන්සේලා පහළ වෙන හැටි තමයි අද ඉගෙන ගන්නෙ. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ ටූම්බාහි පදිංචි පින්වත් ප්‍රභාත් මහේන්ද්‍ර ගුණරත්න මහත්මයා. එම මහත්මිය දරුවන් තිදෙනා සහ සුරංගිකා ගුණරත්න මහත්මිය තුළු පවුලේ සියලු දෙනා. මීට වසර 17කට පෙර මිය පරලෝකීය විමලාවතී ගුණරත්න මෑණියන්ට පින් අනුමෝදන් කිරීම තමයි අද ධර්ම දේශනාවේ ආරමුණ බවට මේ පින්වතුන් පත් කරගෙන තිබෙන්නේ. එතකොට පින්වත්නි, ඒ පින්වතුන් අද මේ ඕස්ට්‍රේලියාවේ සිට මේ ධර්ම දානය සඳහා බරපැන් දරමින් අප්‍රමාණ පිනක් රැස් කර ගන්නවා. ඒ පින බොහෝ අයට යහපත පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා ධර්ම දානයේ පිනත් අනුමෝදන් වෙමින් අද අපි දහම් කතාව සිද්ධ කරමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීමත් සමග ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඇසළ පොය දවසක දේශනා කිරීමත් සමග මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වීමේ අර්ථය සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ අර්ථය තමයි මඟඵල නිවන් පසක් කිරීම. ඒ භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙන්ම සඵල වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත සේවයේ කිතරම් ඵලදායි ආශ්චර්ය අద్భుත කාරණාවක්ද කියනවනම් පළවෙනි ධර්ම දේශනාවේ පටන් සුභද්‍රට පිරිනිවන් මංචකේ වැඩ සිටු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් පරයය දක්වා අවසාන ධර්ම දේශනාවේ රහතන් වහන්සේ නම පහළ වුණා. මේ මුළු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තුලම මගඵලලාභීන් වැඩ සිටිනවා. මේ ලෝකේ මාර්ගඵලලාභීන් බිහි වුණේ මේ උතුම් පිරිසිදු ත්‍රිපිටකාගත පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ මුල් කරගෙන මිසක් වෙන ක්‍රමයකින් නෙවෙයි.
මේ ලෝකේ යම්තාක් රහතන් වහන්සේලා බිහි වුණාද ඒ රහතන් වහන්සේලා බිහි වුණේ මේ ධර්මය අහලාමයි, මේ ධර්මයේ දරාගෙනමයි, මේ ධර්මයේ මනසිකාර කරලාමයි, මේ ධර්මයේ විදර්ශනා කරලාමයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙන්ම සෝතාපන්න ශ්‍රාවකයෙක් පහළ වුණා. නැවත නැවත ආර්ය සත්‍ය විග්‍රහ කරද්දී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සෝතාපන්න ශ්‍රාවකයෝ මනුස්ස ලෝකේ 5 දෙනෙක් පහළ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ එළඹුණු දිනයක ඒ 5 වගේ භික්ෂූන් වහන්සේලා බාරණසි ඉසිපතනයේම එක තැනකට එකතුව බුදුරජාණන් වහන්සේ එක්තරා ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාවෙන් තමයි ලෝකේ මේ මිහි මණ්ඩලේ පහළ වුණ ශ්‍රාවක රහතන් වහන්සේලා 5 නම පහළ වුණේ. ඒ රහතන් වහන්සේලා 5 නම පහළ වුණේ එහෙමයි. අද ඒ ස්ථානයේ ධම්මරාජික ස්තූපය, ධම්මික ස්තූපය අදටත් බරණැස ඉසිපතනේ 5 වගේ භික්ෂුන් වහන්සේලා අරහත් වට පත් වුණ භූමියේ තිබෙනවා. අහසට එසවුන මහා ස්තූපයේ තිබෙනවා. මිනිසුන්ට නල්ල තියලා වන්දනා කරගන්න පුළුවන්කම තිබෙනවා. ශ්‍රීමත් අනගාരിക ධර්මපාල තුමා දෙවෙනි කොට ඒ බුද්ධ භූමි ලෝක සත්වයාට රැකලා දෙන්න ජීවිතේ පරදුවට තබලා කටයුතු කළා. දඹදිව කතාව මම මේ කිව්වේ අද කාලේ. ඉතින් ඒ 5 වගේ භික්ෂුන් වහන්සේලා දැන් සෝතාපන්නයි. ඒකට 5 දෙනා තුලම තියෙන ඥානයක් තියෙනවා. ඒ තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුන් නිසා හටගන්න දේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ මේ 5 වගේ භික්ෂුන් වහන්සේලාම එහි භික්ෂූ භාවයෙන් පැවිදි උපසම්පදා ලැබුවා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා 5 නමට අමතා වදාලා පින්වත් මහණෙනි කියලා. ඒ පිරිස භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහන්න සැදී පැහැදී සිටියේ. සාමාන්‍ය ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න බලාගෙන ඉන්නේ පිපාසයෙන් බඩගින්නෙන් සිටින අය, නියඟයෙන් පීඩා විඳින අය, වැස්සක් බලාපොරොත්තුෙන් ඉන්නා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා රූපම් භික්ඛවේ අනාත්තා. රූපේ පින්වත් මහණෙනි අනාත්මයි. එතකොට මේ 5 වගේ භික්ෂුන් වහන්සේලා මේ වෙනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන අහලා තියෙනවා. ඒ කොහොමද ඇහුවේ? ඇයි පළවෙනි ධර්ම දේශනාවෙන් තියෙනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සමස්තයක් වශයෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයයි දුක කියලා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවක පිරිස අහලා තිනවා. ඒ පංච උපාදානස්කන්ධය තමයි විග්‍රහ කළේ බුදුරජාණන් වහන්සේ. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන තමයි පංච උපාදානස්කන්ධය. එතකොට මේ රූපයට ග්‍රහණය වුණ නිසා, බැඳුන නිසා, උපාදාන වුණ නිසා තමයි පංච උපාදාන කියලා කියන්නේ. ඒ පහට උපාදාන වුණා. ස්කන්ධ කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ අතීතයේ වෙන්න පුළුවන්. වර්තමානයේ වෙන්න පුළුවන්. අනාගතයේ වෙන්න පුළුවන්. ගොරෝසු වෙන්න පුළුවන්. සියුම් වෙන්න පුළුවන්. තමාගේ වෙන්න පුළුවන්. තමාගේ බාහිර වෙන්න පුළුවන්. හීන ස්වභාවයෙන් තියෙන්න පුළුවන්. ප්‍රනීත ස්වභාවයෙන් තියෙන්න පුළුවන්. දුර තියෙන්න පුළුවන්. ළඟ තියෙන්න පුළුවන්. මේ ආකාරයෙන් 11 ආකාරයකින් තිබෙන පංච උපාදානයේ වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක කාලයත් අවකාශයේ පැවැත්මත් අතර 11 ආකාරයකින් තියෙනවා. ඒකට ස්කන්ධ කියලා කියනවා. පංච උපාදානස්කන්ධ කියන වචනේ තමයි ඔය කැඩුවේ. පංච කියලා කියන්නේ ඒ කාරණා පහ රූප වේදනා සංඥා සංකාර විඥාන.
උපාදාන කියන්නේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට ග්‍රහණය වුණා. පංච උපාදාන. ස්කන්ධ කියලා කියන්නේ ඒ රූපේ තියෙන්න පුළුවන් විදි 11ක් තියෙනවා. අතීතයේ රූපයක් වෙන්න පුළුවන්. අනාගතයේ රූපයක් වෙන්න පුළුවන්. වර්තමානයේ රූපයක් වෙන්න පුළුවන්. තමාගේයි සලකන බාහිරයයි සලකන ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රනීත හෝ දුර හෝ ළඟ හෝ තියෙන්න පුළුවන්. එතකොට ඒකට තමයි ස්කන්ධ කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි අපි ගත්තොත් එහෙම මේ 11 ආකාරයකින් තියෙන පංච උපාදානස්කන්ධය දැන් තේරුම් ගන්නට පහසු ක්‍රමයක් තමයි දැන් අපි කියමුකෝ දැන් මිනිස්සෙගේ දැන් අපේ අතීත රූපය කියන්නේ අපි කියමු කලින් ජීවිතේ අපේ රූපේ ඒක අතීත. දැන් මේ දැන් තියෙන රූපේ වර්තමාන. අනාගතයේ රූපයක් තියෙනවා කියමුකෝ. අපි කියමු ඔන්න කෙනෙක් දෙව්ලෝ යන්න කැමති. නැත්නම් බඹලෝ යන්න කැමති. ආන්න එතකොට ඒ රූපේ අනාගතේ. ඊට පස්සේ තමාගේ ශරීර තමාගේයි සලකනවා. බාහිර අනිත් අයගේ ශරීර බාහිරයයි සලකනවා. තමාගේව තමාගේයි සලකනවා. ගොරෝසු ස්වභාවයෙන් තියෙන රූප තියෙනවා. ඒ වගේම දේව භූත ආත්ම වගේ සියුම් ස්වභාවයෙන් පවතින රූප තියෙනවා. ගොරෝසු සියුම්. ඊළඟට දේව බ්‍රහ්ම ආදී උතුම් ශරීර තියෙනවා. പ്രേත නිරිසත්තු වගේ හීන රූප තියෙනවා. දුර තියෙන ඒවා තියෙනවා ළඟ තියෙන ඒවා තියෙනවා. මේ විදිහට තමයි රූපේ. හැබැයි මේ රූපය කියනකොට අවබෝධයේ පිණිස පවතින්නේම තමාගේ රූපය ගැනම මනසිකාර කරන්න ඕන. ඇයි මං එහෙම කිව්වේ? බුදුරජාණන් වහන්සේ වදාලා රූපේ කියන්නේ ඇයි? රුප්පතිතිකෝ තස්මා රූපන්ති උච්චති. මේ කැඩී බිඳී වෙනසී යන නිසා තමයි රූපය කියලා කියන්නේ. මොකෙන්ද? සීතලෙනුත් වෙනසෙනවා. උණුසුමෙනුත් වෙනසෙනවා. ඊළඟට බඩගින්නෙනුත් වෙනසෙනවා. පිපාසයෙනුත් වෙනසෙනවා. ආදි වශයෙන්. එතකොට අපි බාහිර කඳු පර්වත මේ ඒව රූප විදිහට ගත්තොත් අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධේ එතකොට බඩගින්නෙන් පිපාසයෙන් කොහොමද ඒව නැසෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු විග්‍රහ කරනකොට රාහුල වාද සූත්‍ර ආදී සූත්‍ර දේශනාවල නැත්නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු මහා අත්තිපදෝපම සූත්‍රේ ඒ වගේ සූත්‍ර දේශනාවල පඨවි ආපෝ තේජෝ වායෝ කියනවා අභ්‍යන්තරෙත් තියෙනවා බාහිරත් තියෙනවා. පඨවි ධාතු රේවේසයි දෙකම එකයි. ඒතර අභ්‍යන්තරේ අවබෝධ කළොත් ඒ අවබෝධය ඇසුරෙන් තමයි අර ලෝකේ බලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බඹයක් පමණ වූ මේ ශරීරයේම ලෝකේ කොටගෙන අවබෝධ කරන්න මහන්සි වෙන කෙනා තමයි ලෝකේ අවබෝධ කරන්නේ. රෝහිතස්ස සූත්‍රයේ කියවන කෙනෙකුට මම කියන කාරණාව තේරෙනවා. ඉතින් රූපය කියලා කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපේ. වේදනාව කියලා කියන්නේ ස්පර්ශය නිසා හටගන්න සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත වේදනාවක්. අපි හැම වෙලාවෙම විඳිනවා. අන්න ඒක තමයි වේදනාව. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. මේ වශයෙන් අපි හඳුනා ගන්නවා. රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ චේතනාවට. රූප ගැන චේතනා පහළ කරනවා, ශබ්ද ගැන චේතනා පහළ කරනවා. ඒක තමයි සංස්කාර කියලා කියන්නේ. විඥානය කියලා කියන්නේ දැන් ඇහෙන් රූපයක් බලනකොට ඇහැයි රූපයයි දෙක එකතු කරන්නේ විඥාණයෙන්. ඇහැ තිබ්බත් රූපේ තිබ්බත් විඥානේ හටගත්තේ නැත්නම් රූපේ පේන්නේ නැහැ. කන තිබ්බත් ශබ්දේ තිබ්බත් කනේ විඥානේ හටගත්තේ නැත්නම් පේන්නේ නැහැ.
අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි එකතු කරවන්නේ විඥාණය. එතකොට මේ අවබෝධ කරන ශ්‍රාවකයා රූපයේ බලන්න ඕන පෙන පිටක් වගේ. පෙන ගුලියක ඇති හරයක් නැහැ. ඒ වගේ රූපයේ ඇති හරයක් නැහැ. අසාරයි, තුච්චයි, අස්ථිරයි. වේදනාව දිහා බලන්න ඕන දිය බුබුලක් වගේ. වැස්ස වහිනකොට වතුරේ දිය බුබුල් හට ගන්නවා. ඒ දිය බුබුලට ස්ථිර බවක් නැහැ. අසාරයි, තුච්චයි. වේදනාව ඒ වගේ. සංඥාව දිහා බලන්න කිව්ව බුදුරජාණන් වහන්සේ මිරිඟුවක් වගේ. පායන කාලෙට ඈත මිරිඟුව පේනවා. නමුත් ළඟට යනකොට නෑ. ඒ නිසා මේ සංඥාව කියන එක මිරිඟුවක් වගේ සත්‍ය දෙයක් නෙවෙයි. තුච්ඡ දෙයක්, අසාර දෙයක්. චේතනා පහළ කිරීම බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වා අරටුවක් ඕන කෙනෙක් කේල් ගහක් පතුරු ගන්නවා වගේ. අවසානයේ අරටුවක් නෑ. අපි මෙච්චර කාලයක් චේතනා පහළ කරපු වගේ තියෙන අරටුව මොකද්ද? කලින් ජීවිතවල අපි හොයා ගිය දේවල් වල අරටුව මොකද්ද? දැන් හොයා යන්නේ වගේ තියෙන අරටුව මොකද්ද? ඊට පස්සේ විඥානයේ දිහා බුදුරජාණන් වහන්සේ බලන්න කීවා මායාකාරයක් වගේ සතර පැත්තෙම එන අයට විද්‍යා පෙන්නනවා. හතරමං හන්දියක මායාව පෙන්නන විද්‍යාකාරයක් වගේ. නුවණින් බලන තේරුමක් ඇතුව බලන කෙනාට පේනවා මෙයා ඔක්කොම කරන විද්‍යා. හිස් දෙයක්, සත්‍ය දෙයක් නෙවෙයි කියලා විඥානය ගැන කලකිරීම අවබෝධය ඇති කරගන්න කියලා. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි ඇහින් රූපයක් බැලුවත් හටගන්නේ. කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් වින්දත්, කයෙන් පහස වින්දත්, මනසින් අරමුණක් හිතුවත් පංච උපාදානස්කන්ධය තමයි හටගන්නේ. චතුරාර්ය සත්‍ය විභාගයේ පළවෙනි ධර්ම දේශනාවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ සමස්තයක් වශයෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයයි දුක කියන බුද්ධ වචනයට අනුව අවසානයේ කෙටියෙන් ගත්තොත් මේ ආයතන හයමුත් දුකමයි සකස් වෙන්නේ. දැන් මේ අවබෝධයේ තියෙන 5 දෙනෙක් තමයි දැන් මේ ඉන්නේ. 5 වගේ භික්ෂුන් වහන්සේලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ 5 වගේ භික්ෂුන් වහන්සේලාට වදාලා රූපම් භික්ඛවේ අනත්තා. රූපය කියන්නේ අනාත්මයි. රූපංච හිදම් භික්ඛවේ අත්තා අභවිස්ස. රූපය ආත්මයක් වුණා නම් නයිදං රූපං ආබාධාය සංවත්තේය. මේ රූපය ආබාධ පිණිස පවතින්නේ නැහැ. ලබ්බේතච රූපේ එවම් මේ රූපං හෝතු එවම් මේ රූපං මාහෝසීති. රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට රූපේ තියෙන්න ඕන තමන්ගේ ආත්මේ නම්. තමන්ගේ නියෝගයට යටත් වෙන්න ඕන රූපේ. තමන්ට ඕන විදිහට තියෙන්න ඕන රූපේ. එහෙම මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. මේ ආබාධ පිණිස පවතිනවා. නැසිලා යනවා, සිඳිලා යනවා, බිඳිලා යනවා. රෝගාබාධ වලට ලක් වෙනවා. රූපේ අනාත්ම නිසාමයි කොරෝනා වසංගතයෙන් මෙච්චර මෙහි සත්වයා ගිලගත්තේ. මෙච්චර සත්වයා බීතියටපත් කළේ. මෙච්චර සත්වයා බිලිගත්තේ, මරමුවටපත් කළේ. අදටත් ගොඩෙන්න අමාරු තරම් මේ ලෝකේකම රාජධානි වැටුනේ මේ රූපය අනාත්ම නිසා. තමාගේ වසඟයට නියෝගයට රූපේ යටත් නැහැ. කොරෝනා වැළඳෙන්න එපා කියලා අපි නියෝග කළා කියලා රූපේට ඒක පවතින්නේ නැහැ. ඒක අපේ හුදු චේතනාවක් පමණයි. ඉතින් ඒ නිසා රූපංච භික්ඛවේ අනාත්තා. ඒ රූපය අනාත්මයි. ඒ නිසාම රූපය ආබාධ පිණිස පවතිනවා. මෙසේ රූපේ වේවා මෙසේ නොවේවා කියලා තමාගේ වශයෙන් පවත්වන්න බෑ. අන්න මේ ත්‍රිපිටකයේටම අනාත්මය කියන එක පැහැදිලිව විස්තර කරපු තැන මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය. අනාත්ම දේක ලක්ෂණ
විස්තර කළා බුදුරජාණන් වහන්සේ. අනාත්ම දේක ස්වභාවය තමයි එයා ආබාධ පිණිස පවතිනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා. අනතුරට ලක් වෙනවා. ඊළඟට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමාගේ නියෝගයට යටත් නැහැ. අන්න ඒක තමයි අනාත්මික ලක්ෂණය. වේදනාවත් අනාත්මයි. වේදනාව ආත්මයක් වුණා නම් වේදනාව ආබාධ පිණිස පවතින්නෙත් නැහැ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමාට ඕන විදිහට තියෙන්න පුළුවන්. වේදනාව එහෙම නැහැ. වේදනාව තියෙන ස්පර්ශයට ඕන විදිහට. සැප සහගත දෙයක් ස්පර්ශ වුණොත් සැප විඳීම ඇති වෙනවා. දුක් සහගත දෙයක් ස්පර්ශ වුණොත් දුක් විඳීම හට ගන්නවා. සැප දුක් රහිත දෙයක් ස්පර්ශ වුණොත් සැප දුක් රහිත වේදනාවක් හට ගන්නවා. අපිට ඕන විදියට වේදනාව තියාගන්න පුළුවන් නම් මෙච්චර දුක් විඳින්න ඕනෙත් නැහැ. එහෙනම් අපේ සැප නැති වෙන්නෙත් නැහැ. සැප නැති වෙන්නෙත් දුක එන්නෙත් දුක් විඳින්නෙත් වේදනාව අනාත්ම නිසා. සංඥාවත් අනාත්මයි. සංඥාව අපිට ඕන විදියට තියෙන්නේ නැහැ. සංඥාව ආත්මයක් වුණා නම් ආබාධ පිණිස පවතින්නෙත් නැහැ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා සංඥාව අපිට තියාගන්න පුළුවන් වෙනවා. එහෙම නෑ, වෙනස් වෙනවා. කාලෙකදී හොඳයි කියන අය කාලෙකදී නැති වෙනවා. ඊළඟට වැඩි ඕනේ නිට්ටය සුඛ ආත්ම වශයෙන් අපි සංඥාව අල්ලගෙන ඉන්නේ. ඉතින් මේ නමුත් ඒකේ තියෙන්නේ ඇත්ත දෙයක් නෙවෙයි, මිරිඟුවක් වගේ. නුවණින් විමසා බලනකොට ඇත්ත දෙයක් එතන නැහැ. ඒකට සංඥාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපි වසඟේ පවත්වන්න බෑ. චේතනාව අනාත්මයි. ආත්මයක් වුණා නම් චේතනාව ආබාධ පිණිස පවතින්නේ නැහැ. චේතනාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanට කැමති චේතනාව පහළ කරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් නිදිමත වැඩි, මට රාගේ වැඩි, මට තරහා යනවා වැඩි, මට ඉරිසියාව වැඩි, මට නොරුස්සනකම් වැඩි කියලා මේ අදෝනා නගන්නේ ඇයි? ඒ චේතනාව Tamanට ඕන චේතනා නෙවෙයි එන්නේ. ඊළඟට Tamanට ඕන විදිහට චේතනා නැති කරගන්නත් බෑ. Tamanගේ පාලනයේ සතුටක් යහපත් සිතිවිල්ලක් එක දිගට පවත්වන්න බෑනේ. කරුණු යෙදෙන විදිහට වෙනස් වෙනවා. හේතුඵල ධමයක් මිසක් ආත්මයක් නෙවෙයි මෙතන තියෙන්නේ. විඥානයත් ඒ වගේ. විඥානයත් ඇසයි රූපයයි නිසා ඇසේ විඥානය හට ගන්නවා. කනයි ශබ්දයයි නිසා කනේ විඥානය හට ගන්නවා. නාසයයි ගඳ සුවඳයි නිසා නාසයේ විඥානය හට ගන්නවා. දිවයි රසය නිසා දිවේ විඥානය හට ගන්නවා. මනසයි අරමුණු නිසා මනසේ විඥානය හට ගන්නවා. නාම රූප නිසා විඥානය හට ගන්නවා මිසක් හේතුඵල ධමයක් නිසා අපිට ඕන විදියට අපේ අනසකට යටත්ව මේවා කටයුතු කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංච උපාදානස්කන්ධය මේ විදියට බලනකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා කුමක්ද හිතන්නේ පින්වත් මහණෙනි? මේ රූපේ නිට්ටයද අනිත්‍යද? ওই විදිහට නම් තියෙන්නේ. ස්වාමීනි අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාලා යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? දුකයි. ඔන්න මතක තියාගන්න පින්වතුනි, යමක් දුකක් වෙන්නේ ඒක අනිත්‍ය නිසා. යද නිච්ඡං තං දුක්ඛං. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නිසා තමයි ඒක දුක් බවට පත් වෙන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් මම මගේ ආත්මය කියලා දකින්න එක සුදුසුද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. නොහේතම් බන්තේ, ඒක සුදුසු නැහැ. වේදනාව ගැන තංකින් මඤ්ඤත භික්ඛවේ වේදනා නිච්ඡාවා අනිච්චාවා. මොකද්ද හිතන්නේ? වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිච්චා බන්තේ. යද අනිච්ඡං තං දුක්ඛං වා සුඛං වහති දුක්ඛං බන්තේ. අනිත්‍ය දේ දුකද්ද සැපද්ද? දුකයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම වෙනස් ස්වභාවයකට පත් වෙනවා නම් එය මගේ ආත්මය කියලා ගන්න එක සුදුසුද? නෑ ස්වාමීනි. සංඥාව නිට්ටයද අනිත්‍යද?
අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වෙනස් වෙනවා නම් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නම් මම මගේ ආත්මය කියලා ගන්න එක සුදුසුද? නෑ ස්වාමීනි. චේතනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ. විඥානේ නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒ මම මගේ ආත්මය කියලා ගන්න එක සුදුසුද? නෑ ස්වාමීනි. බුදුරජාන් වහන්සේ වදාලා ඕන් ඔය ආකාරයෙන් පින්වත් මහණෙනි යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්න යම් කිසි රූපයක් තියෙනවා නම් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ 11 ආකාරයකින් පවතින මේ රූපය මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඊට පස්සේ ওই විදිහටම වේදනාවත් සංඥාවත් සංස්කාරයත් විඥානයත් අතීත අනාගත වර්තමාන මේ ආධ්‍යාත්මික බාහිර ගුරුසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ 11 ආකාරයකින් තියෙන මේ පංච උපාදානස්කන්ධේ දකින්න කීවා මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දියුණු කරු ප්‍රඥාවෙන්. ඒවම් පස්සම් භික්ඛවේ සුතවාරිය ශාවකෝ මේ කිසිවක් මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින ආර්ය ශ්‍රාවකයා රූපස්මින්පි නිබ්බින්දති රූපය ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන අවබෝධයෙන් කලකිරෙනවා. නිබ්බින්දං විරජ්‍යති අවබෝධයෙන් කලකිරීම නොයැලීම පිණිස පවතිනවා. විරාගා විමුච්ඡති පංච උපාදානස්කන්ධයට නොයලුණා කියන්නේ ඒකම තමයි නිදහස් වීම. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණොත් නිදහස් වුණා කියලා ඥානයක් ඇති වෙනවා. කොමක්ද ඥානෙ? කීනා ජාති වුසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. වුසිතම් බ්‍රහ්මචර්යං ආර්ය ශ්‍රාංග මාර්ගයේ නැමැති බඹසර අවසන්. ඊළඟට කතං කරණීය කල යුතු දේ කරලා ඉවරයි. මොකද්ද කල යුතු දේ? දුක අවබෝධ කරන්න තිබුණා. දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න තිබුණා. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්න තිබුණා. ආර්ය ශ්‍රාංගික මාර්ගේ වඩන්න තිබුණා. ඔන්න ඔය කෘත්‍ය හතර අවසන්. කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති ආපහු දෙයක් කරන්න දෙයක් නැති බව අවබෝධ වෙනවා. එතකොට මේ කිව්වේ කවුරු ගැනද? රහතන් වහන්සේ ගැන. මේ දේශනාව කරනකොට පස්වග භික්ෂූන් වහන්සේලා මනාව හිත යොමු කරගෙන තිබ්බේ. මනාව නුවණින් විමසා උත්තර දුන්නේ. ඒ භික්ෂුන් වහන්සේලා පස් නමම එදා බාරාණසී ඉසිපතනේදී අරහත්ත්වයට පත් වී වදාලා. එතකොට පින්වත්නි ආයත් මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන රහතන් වහන්සේලා පස් නමක් පහළ වුණා. මේ තමයි මේ මනුලෝ පළවෙනි රහතන් වහන්සේලා පස් නම. හිත නිකෙලිස් වුණා. හිත නිකිලිසුනේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගය දුරු කිරීම තුලින් අනාත්මය දැකීම තුලින්. ඉතින් මේ පස්වග භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වුණ දේශනාව. ඒතකොට කෙනෙක් අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේ තුල රාග, දේශ, මෝහ සම්පූර්ණයෙන්ම ප්‍රහාණයයි. ඒ රහතන් වහන්සේ පින්වතුනි දැන් රහතන් වහන්සේ ගැනත් ඉගෙන ගන්න ඉපෑ. රහතන් වහන්සේලා
ඇත්තටම මේ මිහි මණ්ඩලී පාතබමින් හැසිරෙන පිරිස අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මේ උතුම් රහතන් වහන්සේලා තමයි අග්‍ර. නිකලෙස් හදවතින් ඒ රහතන් වහන්සේලා සිරිපා තබමින් වැඩ හිටියා. තැනකින් තැනකට යනකොට අපේක්ෂාවක් නැතුව වැඩියා. විලා අතහැර යන හංසයෝ වගේ. සිව්පසයට නොබැඳුන සිතෙන් වාසය කළා. ලාභ සත්කාර වලට නොබැඳුන සිතෙන් වාසය කළා. රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා අරහත් වේ පිණිස යමක් පුරුදු කරාද ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ පමන දන්න එක, ජාගරියානු යෝගය, ධ්‍යාන සමාධි තුල වාසය කරන එක, අරහත්ත්වයටපත් වුණාට පස්සේ ditta ධම්ම සුඛ විහරණයෙන් එසේම වාසය කළා. කල යුතු දෙයක් නැහැ. නමුත් රහතන් වහන්සේලා තමන් මෙතෙක් අරහත්ත්වයේ පිණිස පුරුදු කරපු ඒ සැපේ භුක්ති විඳා. නිවන් රසය, නිවන් සැපේ භුක්ති විඳා. පංච උපාදානස්කන්ධ නැමැති බර බැහැර කළා. බර නැති සිතකින් ඕහිත බාරෝ, බර නැති සිතකින් වාසය කළා. රහතන් වහන්සේලා තුල ප්‍රිය දේවල් කියලා දෙයක්වත් නැහැ, අප්‍රිය දේවල් කියලා එක්කුත් නැහැ. රහතන් වහන්සේලා මනාපයි කියලා දෙයක්වත් නැහැ, අමනාපයි කියලා දෙයක්වත් නැහැ. රහතන් වහන්සේලා තුල වාද විවාද තර්ක විතර්ක නැහැ. රහතන් වහන්සේලා සියලු කෙලෙස් ගිනි නිවි ගිය සීතල වූ හදවතකින් වාසය කරනවා. රහතන් වහන්සේලා අද දන් වළඳා හිට කොහෙන්ද වළඳන්නේ කියන හැඟීමක් නැහැ. එච්චර නෙකෙලෙස්. තුන් සිවුර දරාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන ඒ රහතන් වහන්සේලා ධර්ම ධාතුවෙන් ඉපදුන නිසා, බුදුරජාණන් වහන්සේගේ හදවතින් ඉපදුන ඖරස පුත්‍රයන් වහන්සේලා වන නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මයේ බබළුවමින් වැඩ හිටියා. ඒ අතර සමහර රහතන් වහන්සේලා 이르දිමන් ඉරුසඳු ස්පර්ශ කළා. මිහි මඩල අනිත් පැත්තට පෙරලන්න තරම් 이르දිය තිබුණා. ආකාශයෙන් ගමන් කළා. සමහර රහතන් වහන්සේලා විවේකයෙන් වනසෙනසුන් වල වාසය කළා. දහස්වර පෙළන ලද පෙරපුරද තෙල් ධාරාවක්, සිනිඳු තෙල් ධාරාවක් වගේ සංසුන්ව ගමන් කළා. උන්වහන්සේලා දකින්ද බොහෝ දෙනා පෙරුම් පිරුවා. ඒ නිසා ප්‍රිය අප්‍රිය බව, මනාප අමනාප බව ඒ සියල්ලගෙන්ම නිදහස්ව වාසය කරන ඒ උතුම් රහතන් වහන්සේලා සීලේ සම්පූර්ණ කළා. අසේක සීල, සමාධිය සම්පූර්ණ කළා. අසේක සමාධි. ප්‍රඥාව සම්පූර්ණ කළා. අසේක ප්‍රඥා. විමුක්තිය සම්පූර්ණ කළා. අසේක විමුක්ති. අසේක විමුක්ති ඥාන දර්ශන. බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පිණිස වදාළ ආර්ය ශ්‍රැංග මාර්ගය සම්පූර්ණ කළා. මේ ධර්ම ධාතුව අවබෝධ කළා රහතන් වහන්සේලා. ඒ නිසා රහතන් වහන්සේලාගේ සිත් තුළ කෙලෙස් නැහැ, දුක නැහැ, තැවීම නැහැ. මමයි රහත් කියලා කියා යන්ට උවමනාවක් නැහැ. ඒ සංයෝජනේ ප්‍රහාණයි. අත්තුක්කංසන පරවම්බන කියන මේ ප්‍රහාණයි. කාමරාග, ව්‍යාපාද, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, ඊළඟට රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන දස සංයෝජනම ප්‍රහාණයි. ඒ රහතන් වහන්සේලාට සකල ක්ලේශයන්ගෙන් නිදහස්. ඇත්තට මේ රහතන් වහන්සේලා කවුද කියලා, කොහොමද කියලා අපිටවත් හිතකින්වත් හිතා ගන්න බෑ. මොකද පින්වතුනි, අපි දකින දේ තුල, අහන දේ තුල, සිතන දේ තුල අපේ මේ ඉන්ද්‍රිය ගෝචර දේවල්නේ.
එතකොට මේ ඉන්ද්‍රියන් සහ එක්ක අපි කෙලෙස් එක්ක මොහු වෙලා ඉන්න නිසා, කෙලෙස් එක්ක මේ සත්වයා මොහු වෙලා ඉන්න නිසා ඒ කෙලෙස් ඉක්මවාගේ රහතන් වහන්සේ නමක් ගැන හිතා ගන්නවත් බෑ. බුද්ධ දේශනාවෙන් බුද්ධ වචනෙන් කතා කරපු ඔය විදිහේ රහතන් වහන්සේලාගේ ගුණ ගැන අපි කතා කරනවා මිසක් රහතන් වහන්සේ නමක් කොහොමද කියලා එහෙම මේ සාමාන්‍යයෙන් හිතා ගන්නවත් බැරි තරම්. එච්චර නිකෙලෙස්. එච්චර නිකෙලෙස්. එතකොට රහතන් වහන්සේගේ හිත ඒ එක වේල වළඳලා වනේ යැපෙමින් ඒ රහතන් වහන්සේලා ප්‍රියමනාප රූපෙන් වාසය කළා. අතීතං නානුසෝචಂತಿ. අතීතය යනු හිතලා ශෝක කරන්නේ නැහැ. නප්ප ජප්පන්ති නාගතං. අනාගතේ ප්‍රාර්ථනා කර කර ඉන්නේ. පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමානයේ ලැබුණ දේන් යැපෙනවා. තේන වන්නෝ ප්‍රසීදති. එනිසා ඒ රහතන් වහන්සේලාගේ මුව මඩල හරිම ලස්සනයි. හරිම ලස්සනයි. එතකොට මේ වාගේ උතුම් රහතන් වහන්සේලා පිරිවරාගෙන අපගේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියනකොට ඒ කාලේ කොයි තරම්නම් සුන්දරත්වයක් තියෙන්න ඇතිද? මිනිසු පෙරුම් පිරුවා දකින්ද රහතන් වහන්සේලා දකින්න. දෙවියන් පෙරුම් පිරුවා රහතන් වහන්සේලා දකින්න. ඉතින් ඒ නිසා අද කාලේ මේ එක එක උප්පර වැට්ටි සහ එක එක කලබගෑනි නිසා මේ උතුම් රහතන් වහන්සේ කියන නමෙන් කියනකොට හදවතින් ඉපදෙන ශ්‍රද්ධාව අද සමාජයෙන් ඒක අයින් වුණා. අද කාලේ එකිනෙකාට චෝදනා කරන්න රහත් කියන වචනේ ආවා. ගරහන්ට විහිළුවට විහිළු තහළු කරන්න ප්‍රසිද්ධියට තර්ක විතර්ක වලට එකිනෙකා අබිඹවා යන වචන වලට රහත් කියන වචනේ ආවා. ඒ නිසා එතර මේක වර්තමාන මේ තාක්ෂණයත් එක්ක ආපු එකක්. ඉස්සර රහතන් වහන්සේ කියනකොට කොච්චර හදවත පිනා ගියාද? හදවත කොච්චර පිනා ගියාද? කොයිතරම් සාදුකාර දුන්නද? රහතන් වහන්සේ. ඒකට අද කාලේ රහතන් වහන්සේ කියන උත්තරීතර නාමයක් නැති වෙලා එක එක අයගේ එක එක ක්‍රියාපටිපාන්ති නිසා රහතා කියලා අර කිටි වචනේට ආවා. කොයි තරම් වෙනස් වුණාද? තව කාලයක් යද්දී උතුම් වචන මිනිසුන්ගේ හරඹවලට එයි. වචන හරඹවලට ඒ උතුම් රහතන් වහන්සේලාගේ උත්තම වචන ඇවිල්ලා මිනිසු දන්නේ නැතුව වචනින් ගොඩාක් පව් කරගනී. ගොඩාක් පව් කරගනී. නොදන්න කෙනාට පව් රැස් වෙන්නේ නැහැ කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. අපි ඇවිදගෙන යනකොට අපේ කකුලට සත්තු මැරෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහනේ. කියන්නේ සතා මැරෙනවද නැද්ද කියන එක දන්නේ නැති එක විතරයි එතන තියෙන්නේ. පින්පව් කතාව නෙවෙයි එතන තියෙන්නේ. ඒකට සතා මැරෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. අපි පෑගෙනවද කියලා දන්නේ නැහැ. ඔන්න එතකොට පව් රැස් වෙන්නේ නැහැ. නමුත් අපි වචනයක් කියනවා. ඒතර අපි මේ වචනේ කියනවා කියලා අපි දන්නවා. එතන නොදන්නා කමකුත් තියෙනවා. මේ වචනේ පින්ද පවුද කියලා නොදන්නා කම තියෙනවා. පින්ද පවුද කියලා නොදන්න ගත්තට කරන ක්‍රියාවට, කරන වචනෙට, කියන වචනෙට, හිතන සිතවිල්ලට කර්ම සකස් වෙනවා. දැන් අර අපි ඇවිදගෙන යනකොට සතෙක් පෑගුණ එකෙන් අපි ඒක දන්නේ නැහැ. මිසක්ක පින්පව් කතාව නෙවෙයි එතන තියෙන්නේ. නොදැනගෙන කරන පව් කියනකොට අර වරද්දා ගන්න එපා කියන එක මම මේ කියන්නේ. නමුත් කෙනෙකුට නිඳා කරනකොට, අපහාස කරනකොට, ඊළඟට ඉරිසියා කරනකොට, උතුම් අය පෙළනකොට ඒව දැන කරන්නේ. නමුත් පින්පව් දන්නේ නැහැ. පින්පව් විශ්වාස කරන්නේ. ඒ පින්පව් නොදන්නාකම, විශ්වාස නොකරනකම මේ ඒ නොදන්නාකම කර්ම සකස් වෙන්න බාධාවක් නෙවෙයි. ඒක බාධාවක් නෙවෙයි. ඊට පස්සේ පින්වතුනි අපි කියමු කෙනෙක් පින්පව් ගැන දන්නවා කියලා.
පින්පව් කුසල අකුසල් පිළිබඳව දැනීම උපකාර වෙන්නේ වරදක් උනත් ආපහු නොකිරීම පිණිස. වැරද්ද වශයෙන් දකින්න කෙනා අත් මිදෙනවා. වැරද්ද වශයෙන් දකින්න නැති කෙනා අත් මිදෙන්නේ. වරදින් නැගී හිටින්නේ. ඒ නිසා පින්පව් දන්න කෙනෙක්ගේ අතින් වරදක් වනවාට වඩා පින්පව් නොදන්නා කෙනෙක් අතින් වන මේ පාපය ඊටමත් වැඩි. පාපේ වැඩි. ඒ නිසා තමයි ධර්මය අහන්න කියලා කියන්නේ. පින්පව් ගැන අහන්න කියන්නේ. කුසල අකුසල් ගැන අහන්න කියන්නේ ඒ නිසා. එතකොට පින්පව් කුසල අකුසල් ගැන ඔබ ඉගෙන ගත්තොත්, ඔබ දැනගත්තොත්, ඔබගේ අතින් වැරදි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. නමුත් කවදා හරි ඔබට නැගී හිටින්න පුළුවන්. නමුත් මේ ධර්මයේ කෙනෙකුට අහන්න නොලැබුණොත් ඒ අය පින්පව් විශ්වාස කරන්නේ නැතුව ගොඩාක් පව් රැස් කරගනි. එතකොට මඟඵල කෙසේ වෙතත් සුගතියත් අහිමි කරගන්නවා. මඟඵල කෙසේ වෙතත් සුගතියත් අහිමි කරගන්නවා. ඒ නිසා මේ රහතන් වහන්සේලා ගැන පවා මේ විදිහට දේශනා කරන්නේ සිත පහදවා ගන්න. අනේ සාදු මෙහෙමනේ රහත් වෙලා දෙන්නේ. දැන් බලන්න මේ රහතන් වහන්සේ නමකගේ හිතේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් තියෙන අවබෝධ ඥානෙ. ඒ ඇති වුණ අවබෝධ ඥානෙ තුලින් පංච උපාදානස්කන්ධය කියලා කලකිරීම මුල් කරගෙන, ඒ කෙරෙහි නොඇලීම මුල් කරගෙන නිදහස් වුණා. එතකොට රහතන් වහන්සේ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙච්ච කෙනා. රහතන් වහන්සේ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වුණ කෙනා. සුඛිනෝ අතාරහන්තු ඒ රහතන් වහන්සේලා සුවසේ වාසය කළා. තණ්හා තේසන්න විජ්ජති තෘෂ්ණාව නැහැ. අස්මිමානෝ සමුච්චින්නෝ අස්මිමානේ මම විමි කියලා. ඒ අස්මිමානය සහ මුලින්ම නැති කළා. ඒ රහතන් වහන්සේලා පංච උපාදානස්කන්ධ බර බැහැර කරලා ණය නැති හිතෙන් මිනිස්සු දෙන සිව්පසයට ණය නැතිව වාසය කරනවා. ඒ රහතන් වහන්සේලාගේ සිරිපා පිසින්ට මහා බ්‍රහ්මයාගේ හිස පාපිස්සක් කොට තියෙනවා. ඒ උතුම් රහතන් වහන්සේලා බිහිවීම තමයි ගෞතම බුද්ධ ශාසනයේ අවසානය. ඒ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන පරමාර්ථය උපරිම තැන රහතන් වහන්සේ නමක් පහළ වෙන එක. ඒ රහතන් වහන්සේලා පිරිනිවන් පානකොට පහන්සිලක් නිවි යන විදිහට තිරත් ඉවර වෙලා, තිලුත් ඉවර වෙලා ඒ පහන්සිල නැති වෙනකොට ගිය තැනක් නැහැ. ඒ වගේ රහතන් වහන්සේලා පිරිනිවෙනවා පහන්සිලක් නිවි යන ආකාරයට. ආයි රහතන් වහන්සේලාට පණවන්න භවයක් නැහැ. මේ සියලු දුක් අන්දරාවෙන් නිදහස් වුණා. අපිට මේ රහතන් වහන්සේ කියලා හැඟීම තිබ්බට රහතන් වහන්සේට මම රහතන් වහන්සේ නමක් මෙහෙමයි කියලා රහතන් වහන්සේට තමා වෙනුවෙන් පණවා ගත්ත පැනවෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේ නම සිහි කරපු සැනින් බොහෝ පින් රැස් වෙනවා. අත් දෙක එකතු කොට වන්දනා කරපු පමණින් බොහෝ පින් රැස් වෙනවා. ඒ උතුම් රහතන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ දෙවෙනි චිතකේ ඉතිරුණ ධාතුන් වහන්සේ නමකට අබෑටක් පමණ වූ ධාතුන් වහන්සේ නමකට පුදන කෙනා වඳින කෙනා සුගතියේ උපදිනවා නම් ජීවමාන රහතන් වහන්සේලාට දන් හැන්දක් බෙදපු අය කුයි තරම්නම් පින් රැස් කරගත්තාද? කුයි තරම්නම් පින් රැස් කරගත්තා? ඒ නිසා උතුම් රහතන් වහන්සේලාට වඳින්න ඕන. ගුණ සිහි කරලා සරණ යන්න ඕන. ඉතින් ගෞතම බුද්ධ ශාසනයේ හාහා පුරා කියලා බාරාණසී ඉසිපතනේ 5 නමක් රහතන් වහන්සේලා පහළ වුණා. ඉතින් මේ රහතන් වහන්සේලා 5 නම සමග අපේ බුදුරජාණන් වහන්සේ 6 වෙනි කොටගෙන වැඩ සිටිනවා. ආන්න එහෙම වැඩ සිටිනකොට තමයි යසකුල පුත්‍රයා පැමිණෙන්නේ. ඒකට යසකුල පුත්‍රයාගේ පැමිණීම ඔහුගේ යාළුවන් පැමිණීම මාර්ගඵල අවබෝධය පිළිබඳව අපි ටිකක් විස්තරව කතා කරන්න ඕන.
ඇත්තනම පින්වතුනි මේ බුද්ධ ශාසනයේ අමාරුම වැඩේ රහත් වෙන එක නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ අමාරුම වැඩේ රහත් වෙන එක නෙවෙයි. සෝවාන් වෙන එක. ඒකට හොඳ තියුණු ශ්‍රද්ධාවක්, තියුණු ප්‍රඥාවක් ඕන. පින්වතුනි ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි දක්ෂයි කියනවා කෙනෙකුගේ සක්කාය දිට්ඨිය බිඳින්න. එහෙම නැත්නම් සෝතාපන්න වීම පිණිස ධර්මයේ දේශනා කරන්න. ඇයි එච්චර ප්‍රඥාවකින් තමයි මේ අමාරු දේ කරන්නේ. එච්චර ප්‍රඥාවකින් අමාරු දේ කරන්නේ. ඒ නිසා භව දුකින් සංසාර දුකින් නිදහස් වෙනු කැමති කෙනා ඇත්තන වැඩිපුරම ඉගෙන ගත යුත්තේ රහත් වෙන හැටි නෙමෙයි. වැඩිපුරම ඉගෙන ගත යුත්තේ සෝවාන් වෙන හැටි. මොකද සෝවාන් වුණා කියලා කියන්නේ එයා අනිවාර්යෙන් ජීවිත 7ක් ඇතුළත රහත් වෙනවාමයි. එතකොට අද කාලේ මේ තියෙන හැම ප්‍රශ්නයක්ම එයාට සෝතාපන්න වීම පිණිස බාධා පිණිසයි පවතින්නේ. සත්පුරුෂ ඇසුරට බාධා, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයට බාධා, යෝනිසෝ මනසිකාරයට බාධායි, ධම්මානුධම් ප්‍රතිපදාවට බාධායි, කාල විපත්‍ය විසින් හැම දෙයක්ම නැසලා තියෙන්නේ. ඒකයි මේ ධර්ම දේශනාවේ ආරම්භයේදීම කිව්වේ මේ ධර්ම දේශනාව පවා කරන්නේ සිත පහදවා ගැනීම පිණිසයි. සිත පහදවාගෙන තුනුරුවන් සරණ යන්නේක තරම් අද කාලේ වටිනා දෙයක්, අමාරුම දෙයක් හිතා ගන්නත් අමාරුයි. එච්චරම තුනුරුවන් සරණ යන්න බාධා පවතිනවා. අමා මහ නිවනටපත් වීම පිණිස සියලු දේ අත්හැර අරහත් වීම පිණිස පවතින ශ්‍රී සද්ධර්මයක් අපිට ලැබී තියෙද්දී සමහර වෙලාවට කසාවත් දරාගත්ත ශ්‍රමණයන් වහන්සේලා පවා වේදිකාවට ගිහිල්ලා එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන මේ කරන කියන දේවල් දිහා බලනකොට නිවනක් අහල පහලකදී එයිද? සන්ත ඉන්ද්‍රියා සන්ත මානසා ඉඳුරන් සංවර මනස සංවර ඔක්කිත චක්කෝ මිත බාහනේ බීමට යොමු කරපු නෙත් ඇති පමණට කතා කරන ජාගරියානු යෝගයෙන් වාසය කරන ඒ අටලෝ දහමින් කම්පා නොවන ඒ මහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයන් වහන්සේලා ඉදිරි අද ලෝකේ කුමක්ද? අපිට කවදාවත් ඒ රහතන් වහන්සේලාගේ යුගය ආය ගන්න බෑ පින්වත්නි. ආයේ යුගයේ තියෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය විතරයි. ඒකටත් මේ මහ පොළොව තුන් ගව්වක් ඉස්සෙන්න ඕන. ආය අවුරුදු කෝටි ගානකින් අද හිට නෙවෙයි. තව අවුරුදු කෝටි ගානකින් මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින්. කිසිම කෙනෙකුට ගණන් හදලා අවුරුදු ගාන කියන්න බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන. එච්චර බොහෝ කාලයකට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන. එදාට ආයේ මේ කියන රහතන් වහන්සේලාගේ යුගයක් බිහි වෙනවා මිසක් දැනට තියෙන්නේ තියෙන දේෙන් සතුටුව වාසය කරන එක. අතීතේ රහතන් වහන්සේලාගේ දේවල් වලින් වර්තමානයට ගරහන්නෙත් නැතුව මම මේ රහතන් වහන්සේලාගේ ගුණේ ඉස්මතු කරන්න රහතන් වහන්සේලා මල්ලාසනේ වඩා හිඳවන්නටයි ඔය කරුණු කිව්වේ. මිසක් අපිට එකිනෙකාගේ දේවල් වලින් වැඩක් නැහැ. අපිට දැන් ලැබුණේ සිත පහදවා ගන්න ධර්ම ශ්‍රවණයක් නම්, පිනක් දහමක් කරන්න දම් පැන්දීමක් නම්, සීල් සමාදන් වීමක් නම්, ඒ කුසල් ටිකවත් රැස් කර ගන්න ඕනේ. ඒව නසා ගන්න නැතුව. තර්ක විතර්ක වාද විවාද ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න එපා. අහිංසක වෙන්න, ශ්‍රද්ධාවෙන් සවන් යොමු කරන්න තථාගත ශ්‍රී සද්ධර්මයට. ඒ නිසා ඔන්න ඔය විදිහට තමයි ලෝකේ ඉස්සෙල්ලාම රහතන් වහන්සේලා පහළ වුණේ. ඉතින් ඒ නිසා ඒ රහතන් වහන්සේලා යම් දහමක් ස්පර්ශ කළා නම්, අවබෝධ කළා නම් අපිටත් ඒ ධර්මය අවබෝධ කරගන්නම මේ පින් හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වතුනි අපි රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වේවා. මේ සියලු දෙනා දැහැමින් රැක ගනිත්වා කියලා දෙවියන්ට පින් දෙමු.
මීට වසර 17කට පෙර මිය පරලෝකයේ විමලාවතී ගුණරත්න මෑණියන්ට මේ අද ධර්ම දාණයෙන් රැස් වුණ සියලු පින් අනුමෝදන් වේවා පරලෝක සැපයටපත් වේවා කියලා සාදු කියලා පින් දෙමු. ඉතින් ගෞතම බුද්ධ ශාසනයේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මැනවින් අපිට දේශනා කරන අපිට කියලා දෙන මේ බුද්ධ ශාසනය යහපත අපිට ඇති කළ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් ඒ රහතන් වහන්සේලා අවබෝධ කළ ධර්මය අවබෝධ කරගන්නටම වාසනාව ලැබේවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ටෝම්බාහි පදිංචි පින්වත් ප්‍රභාත් මහේන්ද්‍ර ගුණරත්න මහත්මයාටත් එම මහත්මියටත් දරුවන් තිදෙනාට සුරංගිකා ගුණරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය ඥාතීන්ටත් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. මේ ඇත්තන්ට ධර්ම අවබෝධයට අද ධර්ම දානයේ පින හේතු වාසනාම වේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට දුනව සියලු පින් බලෙන් ඔබ අප කාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් කාර්ය මණ්ඩලී සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගතයෙන් රෝගී වී සිටින ඉක්මනින් නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම ලෝක ව්‍යසන මේ වසංගතේ දුරින්ම දුරු වේවා. අපි කාටත් සසර දුකෙන් නිදහස් වෙන්න මේ රැස් කරන පින් හේතු වාසනාම වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.